समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदम् ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි ඒ සඳහා මම තොරගත්ත සංයුක්ත නිකායේ උපරිපන්නාසකේ අත්තවග්ගේ තුන්වෙනි සූත්‍රය සක්කාය සූත්‍රය. සංයුත්ත නිකායේ උපරිපන්නාසකේ අත්තවග්ගේ තුන්වෙනි සූත්‍රය සක්කාය සූත්‍රය. සක්කාය දිටි. සක්කාය කියන්නේ තේ ආත්මය කියන එක තමයි. සබකේ කය තමගේ ශරීරයේ ආත්ම වශයෙන් ගැනීම සක්කායයි. සක්කාය දිටි. තර සක්කායත් මහණෙනි මම නොබලාට සක්කායත් සක්කාය සමුදය. සක්කාය නිරෝධයත් සක්කාය නිරෝධගාමිනී ප්‍රතිපදාවත් දේශනා කරනවා. හොඳින් අහන්න. හොඳින් මෙනෙහි කරන්න. සක්කායත් සක්කාය සමුදයත් සක්කාය නිරෝධයත් සක්කාය නිරෝධගාමිනී ප්‍රතිපදාවක් දේශනා කරනවා. මහණෙනි සක්කාය නම් පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධයයි සක්කාය. සක්කාය සමුදය නම් යම් නැවත පුනර්භවයක් සකස් කරන යම් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන යම් තෘෂ්ණාවක් ඇද්ද මේ සක්කාය සමුදයයි. මහණෙනි සක්කාය නිරෝධයයි. ඒ තෘෂ්ණාවගේම ශේෂයක් නැතිව, ඉතිරියක් නැතිව අවසන්ද මහණෙනි සක්කාය නිරෝධයයි. මහණෙනි සක්කාය නිරෝධගාමිනී ප්‍රතිපදාව නම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට බුදුරජාණන් වහන්සේ සක්කාය දේශනා කරනවා, සක්කාය සමුදය දේශනා කරනවා, සක්කාය නිරෝධය දේශනා කරනවා, සක්කාය නිරෝධගාමිනී ප්‍රතිපදාව දේශනා කරනවා. එහෙනම් දැන් අපිට තියෙනවා මොකද්ද? සක්කායක් තියෙනවා. සක්කාය සමුදයක් තියෙනවා. දැන් අපට අවශ්‍ය කරනවා කරුණු දෙකක්. ඒ මොකක්ද? සක්කාය නිරෝධය හා සක්කාය නිරෝධගාමිනී ප්‍රතිපදාව. මේ දෙක තමයි නැත්තේ. ඉදිරි ධර්මතා දෙක නම් තියෙනවා. සක්කාය තියෙනවා. සක්කාය කියේ පංච උපාදානස්කන්ධය. ඒ සක්කාය සමුදය නම් එහෙම නැත්නම් සක්කාය හේතුව නම් මතු පුනර්භවයක් ඇති කරන. අද හේතුව නියත වශයෙන්ම පුනර්භවයක් ඇති කරනවා. මතු පුනර්භවයක් ඇති කරන කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ආදී යම් තෘෂ්ණාවක් වේද. මහණෙනි ඒ සක්කා සමුදය. සක්කා නිරෝධයයි. ඒ තෘෂ්ණාවගේ ශේෂයක් ඉතිරි නැතුව, දශමයක්වත් ඉතිරි නැතුව අවසන්ද ඒ සක්කාය නිරෝධය. ඒ සක්කාය නිරෝධ කරන ප්‍රතිපදාවයි පිළිවෙතයි මහණෙනි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ද සක්කාය දැන් මං කිව්වේ. ତර සක්කාය අපිට තියෙනවා පංච උපාදානස්කන්ධය
සක්කාය සමුදයක් තියෙනවා. ඒ තෘෂ්ණාව තියෙනවානේ. ඒ පංච උපාදානස්කන්ධය. ତොර සක්කාය ඇති කරන සක්කාය සමුදය තෘෂ්ණාවයි. අපිට කරුණු දෙකක් තියෙනවා කරුණු දෙකක් නැහැ. දැන් දුක් වලින් නිදහස් වෙන්න නම් නිවන් දකින්න නම් පිළිවෙලින් සෝවාන් සක්‍රුදාගාමි අනාගාමි අරිහත් කියන සතර මාර්ග සතර ඵල ලබන්න නම් අපිට කරුණු දෙකක් සම්පූර්ණ කරන්න වෙනවා. මොකක්ද? සක්කාය නිරෝධය. සක්කාය නිරෝධගාමිනී ප්‍රතිපදාව. ආර්ය අෂ්ටාංගික මාර්ගය නිවැරදි පැත්තට ලෝකෝත්තර පැත්තට අනුගමනය කරන්න වෙනවා. ඒ අනුගමනය කිරීම තුළින් සක්කාය නිරෝධය කරන්න වෙනවා. මොකද පංච උපාදානස්කන්ධය දුක නිසා. පංච උපාදානස්කන්ධා දුක්ඛ. රූප උපාදානස්කන්ධා දුක්ඛ. රූප උපාදානස්කන්ධේ කොහොමද දුක් වෙන්නේ? උපාදානයි කියන වචනේ තේරුම තමයි මනසින් ග්‍රහණයට නතු කරගත්තා. මනසින් සිතින් තදින් අල්ලගත්තා ග්‍රහණය කරගත්තා. හිර කරගත්තා මනසින්. මොනවද? රූපස්කන්ධය. රූපස්කන්ධයට අයිති කොටස් මොනවද? 28ක් තියෙනවා අභිධර්ම ක්‍රමයෙන් 32ක් තියෙනවා සරල ක්‍රමයෙන් ගත්තොත්. චක්කු ප්‍රසාද රූපේ කියනට වැඩිය මේ කෙස්ලොම් නියදත් සම්මස්නහර කිව්වම තේරෙනවා. චක්කු ප්‍රසාද රූප, සෝත ප්‍රසාද රූප, ගාන ප්‍රසාද රූප, ජීව ප්‍රසාද රූප, කාය ප්‍රසාද රූප කිව්වම ඔය ටිකම විස්තර කරන්න ගිය පැයක් යනවා. ඒක නිසා සරලව කියනවා රූප වලට අයිති කොටස් අපිට සරලව තේරුම් ගන්නත් පුළුවන්. රූප කියන වචනේ අර්ථය තේරුම තමයි වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි කියන එක. අනිත්‍යයි කියන ස්වභාවයෙන් යුක්තයි කියන්නේ රූප වලට. වෙනස් වෙනවා කියන්නේ රූප වලට. එහෙනම් එහෙම ස්වභාවයක් තියෙනවා. ඔව්. මොනවාද? කෙස්වල? තියෙනවද එහෙම ස්වභාවයක්? තියෙනවා. ලොම් වල, නිය වල, දත්, සම්, මස්, නහර, ඇට ලොඳ, වකුගඩු වල වෙනස් වීමක් තියෙනවද? තියෙනවා. වෙනස් වෙන නිසා රූප කියනවා. ඒතර අනිත්‍යයි. පෙනහල්, පපමස්, හෘදය, බොකු, බඩවැල්, පිත්තාස, දිරෝපආහාර, නොදිරෝපආහාර, මොළ මේ සියල්ල වෙනස් වෙනවද? ඔව්. ඒ සියල්ලත් වෙනස් වෙනවා. කෙලසෙම සොටු කඳුළු දහඩිය ලේ සැරව පිත මේද තෙල් උරුණු තෙල් සඳ මිදුළු මුත්‍රා ඒත් රූප. ඒත් රූප කියන්නේ වෙනස් වෙනවා කියන එක. රූප කියන එකේ තේරුමම තමයි වෙනස් වෙනවා කියන්නේ. වෙනස් වෙනවද? ඔව් වෙනස් වෙනවා. ඒ සෑම දෙයක්ම මොහොතක් පාසා වෙනස් වෙනවා. හැබැයි අපි මනසින් ග්‍රහණය කරගෙන ඉන්නවා. මනසින් තදින් අල්ලගෙන ඉන්නවා. ඒක වැරදි. ඒ වෙනස් වෙන දෙයක්, අනිත්‍ය දෙයක්, අස්තිර දෙයක්, తాවකාලික දෙයක් මනසින් ග්‍රහණයට නතු කර ගැනීම, මනසින් ග්‍රහණය කර ගැනීම කරදරයක් නෙමෙයිද? ඒ කරදරයක් වෙන්නේ. ඒක සිත තුළට ශෝකයක් ඇති කරනවානේ වෙනස් වීම තුළ. කනගාටුවක් ඇති කරනවානේ. හැඬීමක්, දුක්ඛ දෝමනස්සයක් ඇති කරනවානේ. වැළපීමක් ඇති කරනවානේ. ඉතින් ඒක අපේ මනසට ලොකු අපහසුතාවයක්. ශෝකය, කනගාටුව, හැඬීම, වැළපීම. ඒවා අපේ සිතට, අපේ මනසට ලොකු අපහසුතාවයක්. ඉතින් අපි විහින්නේ අපහසුතාවය ඇති කරන් තියෙන්නේ. එයි ග්‍රහණයට නතු කරගෙනනේ. දැන් මේ දේශනා කරපු මේ සියලු කරුණු ටික මනසින් ග්‍රහණයට නතු කරගෙන නැද්ද? නතු කරගෙන ඉන්නේ. කෙස්ලොම් නියදත් සම්මස්නහර බලන්නකෝ එකක්වත් තමන්ගේ මනසින් ග්‍රහණයට නතු කරගෙන නැද්ද කියලා. කෙලසෙම සුටු කොච්චර පිළිකුල් වුණත්, කොච්චර දුගඳ වුණත්, කොච්චර ගඳ ගහන වුණත් මනසින් අල්ලගෙන ඉන්නවා. ඉතින් මනසින් අල්ලගෙන හිටියාම ඇති වෙන්නේ මානසික අපහසුතාවයක්. මනසින් අතහැරියොත්, ඔය අල්ලගෙන ඉන්න ස්වභාවය මනසින් අතහැරියොත් මනසට සුවයක් තියෙනවා. මානසික සුවයක්. ඉතින් අපි විහින්නේ මානසික අසහනයක් ඇති කරන් තියෙන්නේ. මානසට අපහසුතාවයක් ඇති කරන් තියෙන්නේ අපේ විහින්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ දුකයි කියලා.
රූප උපාදානස්කන්ධ දුක්ඛ. මේ රූප උපාදානස්කන්ධය දුකයි. දුක වෙන්නේ ඇයි? මනසින් හිර වෙන්න අල්ලගෙන ඉන්නේ. ඒවා නැති වෙනවට, ඒවා කැඩෙනවට, ඒවා බිඳෙනවට, ඒවා paludu වෙනවට, ඒවා විනාශ වෙනවට කැමති නැහැ. හැබැයි එහෙම වෙනවනේ. ඉතින් ඒ වීම තුල මොකද වෙන්නේ? ඒ වීම තුල ශෝකය එනවනේ. දුක්ඛ දෝමනස්යන් එනවනේ. එතකොට මනසට පහසුවක්ද අපහසුවක්ද? මනසට අපහසුයිනේ. මනසට සුවයක්ද අසහනය. හොඳයි අතහැරලා බලන්න. මම ඒවට තියෙන ඇල්ම අතහරිනවා. ආසාව අතහරිනවා. කැමැත්ත අතහරිනවා. මම ඒවා පිළිකුල් වශයෙන් දකින්නේ. ඒ සියල්ල මම අසුබ වශයෙන් දකිනවා. මට ඒවා සුබ දේවල් නෙමෙයි. මට ඒවා අසුබ දේවල්. සත්‍ය වශයෙන්ම අසුබම තමයි. සත්‍ය වශයෙන්ම පිළිකුල්ම තමයි. එහෙනම් අසුබ දේ මම අසුබ විදිහටම දකිනවා. පිළිකුල් දේ පිළිකුල් විදිහටම දකිනවා. ඉතින් ඒ විදිහට දකින්න. ඒ විදිහට නොදකින්න එකනේ වැරද්ද. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පවතින දේ පවතින විදිහට දකින්න කියලා. දැන් අපි පවතින දේ ඒ සිදුවෙන නිවැරදි ක්‍රියාව අපි හදන්න. කවදාවත් හදන්න බෑ. එයි. දැන් ගඳ ගහන එක සුවඳ කරන්න පුළුවන්. පොඩ්ඩ වෙලාවක් ඕන පිටින් ටිකක් ස්ප්‍රේ එකක් ගහගෙන ඕන සුවඳ හදාගන්න. අභ්‍යන්තරයෙන් පිට වෙන්නේ මහ කුණු ගඳ. අභ්‍යන්තරේ. ඒක හොඳට තේරුම් ගන්න පුළුවන් ඔය දවසක් පුරා මේ ශරීර අභ්‍යන්තරයට ඇතුල් කරන ආහාර ටික ඒවේ කොටස් අපි පහවදාට පිට කරනවා ශරීරේ. ඉතින් තමුණුත් ඒ ස්වල්ප වේලාව ගත කරන්නේ නැහැ වහගෙනනේ. එතකොට බලන්නකො මේක අභ්‍යන්තරේ මොකද්ද තියෙන්නේ? කුණු ගොඩක් නෙමෙයිද? හැබැයි ඒක පෙන්නලා මාන්නයකුත් ඇති කරගන්න. මාන්නයක් පෙන්වන්න යනවා. ඒ කුණු ගොඩ නිසා. කුණු ගොඩට තියෙන ඇලීම නිසා ඒක අන් අයට පෙන්නලා මාන්නයකුත් ඇති කරගන්න. ආසාවෙන් වැළඳගෙන ඉන්නවා. මනසෙන් හිර කරගෙන මගේ කියලා අල්ලගෙන. දැන් මගේවද? අනේ බලන්න සක්කාය. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනනේ ඔකේ තියෙන දුක. ඒ දුක කොහොමද අපි අවබෝධ කරන්නේ? දැන් චතුරාර්ය සත්‍ය කියලා සත්‍ය හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනනේ. අපි තාම මේක අවබෝධ කරගත්තද? ඒ අවබෝධ කරගත්තා නම් ওই ධර්මතාවය කෙරේ ඇලෙන්නේ නැහැ. එහෙනම් දුක කියන්නේ කාර්ය සත්‍යයක්. හේතුව ආර්ය සත්‍යයක්. නිරෝධේ හේතු අයින් කර අනුපාද නිරෝධය. මතු හට ගන්න තියෙන දෙක නිරෝධයක්. මතු හට ගන්න දෙන්නේ. දැන් හටගෙන ඉවරයි. දැන් කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ පෙර කරගත්ත දේවල් වල ප්‍රතිඵල භුක්ති විඳින්නනේ ආවේ. විඳින කෙනෙකුත් නැහැ හැබැයි. පෙර භවවල හදාගත්ත මානසිකාරයේ මානසික සිතේ ස්වභාවය ඒකේ ප්‍රතිඵල භුක්ති විඳින්න නාම රූප දෙකක් හදාගෙන වර්තමාන භවයට ආවා. ඇවිල්ලා කියන දුකයි අයියෝ හරි අදයක් හරි කරදරයක්. හරි මානසික පීඩනයක ඉන්නේ මම මේ දවස්වල. මට හරියට කරදර. බැලුවොත් එහෙම, ඇහුවොත් එහෙමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔක. ඒක ආර්ය සත්‍යයක්. දුක කියන්නේ. හේතුව. ආර්ය සත්‍ය. ඉතින් හේතුව අයින් කරන්නේ නැහැ. මොකක්ද හේතුව? අර ඇල්ම, ආසාව, කැමැත්ත, මේ පිළිකුල් දුර්ගන්ධයෙන් යුක්ත ගඳ ගහන ඇවිදින වැසිකිළියක් වැනි මේ කයට නැවත නැවත ඇලුම් කරනවා. නැවත නැවත ආස කරනවා, නැවත නැවත ප්‍රිය කරනවා. ඉතින් ප්‍රිය කර කියන දුකයි කියලා. ඉතින් ඇත්ත තමයි. ඒතර මානසික අසහනය එනවා අනිවාර්යයෙන්. දැන් ඇලීම අයින් කරලා බලන්න මානසික සුවයක් නැද්ද කියලා. අනිවාර්යෙන් තියෙනවා. නේ? කැඩුනත් එකයි, paludu වුණත් එකයි, බිඳුනත් එකයි, විනාශ වුණත් එකයි. මේ කුණුගොඩ මට මොකටද? අතහැරලා බලන්න. නෑ ආයි අල්ල ගන්නවා. ආයිත් අල්ල ගන්න. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව. යාරය අෂ්ටාංගික මාර්ගය. දැන් කොහොමද අපි මේකෙන් අපි දැන් මේ චතුරාර්ය සත්‍යයෙන් පොඩ්ඩක් කියනවා. සමුදාය සත්‍ය අවබෝධ කරන්න නම් ප්‍රත්‍යයට අනුව උදය දකින්න ඕන.
උපකාරයට අනුව උදය දකින්න ඕනේ. එතකොට සමුදාය සත්‍ය ප්‍රකට වෙනවා. මේ සදාකාලිකයි ස්ථිරයි කියලා හිතාගෙන ඉන්න මේ ස්වභාවය ශණයෙන් සිතින් අයින් වේවි. ඒ කොහොමද? උපකාරයට අනුව උදය. උදය කියන්නේ හට ගන්නවා. උපකාරයට අනුවයි හටගන්නේ. එතකොට මොන උපකාරයෙන්ද හටගන්නේ? තණ්හාපච්චය උපාදාන. දැන් රූප උපාදානෙනේ. ඒක රූප උපාදානෙට ගිය තෘෂ්ණාවෙන් හින්දා නෙමෙයිද? එන තෘෂ්ණාව ප්‍රත්‍යයයි. උදය හටගත්තා. ඒ කියන්නේ උපාදානෙ හටගත්තා. ඒ උදයයි. ඒතර ප්‍රත්‍ය නිසා උදය දැක්කා. ප්‍රත්‍ය කියන්නේ උපකාරය. උදව්ව පිහිට. මොකද්ද පිහිට උනේ? රූප උපාදානයේට පිහිට උනේ තෘෂ්ණාව. ඒ නිසා තමයි තණ්හාපච්චය උපාදාන. තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. අතෘෂ්ණාව නිරුද්ධ නම් උපාදානෙ නිරුද්ධයි. එහෙනම් පංච උපාදානස්කන්ධේ නිදහස් වෙන්න නම් අපි දැන් හේතු අයින් කරන්න, සමුදය අයින් කරන්න ඕනේද නැද්ද? ඒ කාර්ය සත්‍යයක්. ඒ ප්‍රත්‍ය අනුව උදේ තියෙන්නේ. උදේ කියන්නේ හට ගන්න. ඒතර හටගත්තේ උපාදානෙනේ. ප්‍රත්‍ය කියන්නේ උපකාරයනේ. ඒතර උපකාරය තෘෂ්ණාවනේ. ඒකනේ තණ්හාපච්චය උපාදාන කිව්වේ. ඒකම බුදුරජාණන් වහන්සේ නැවත දේශනා කරනවා තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. අතෘෂ්ණාව. ඒතර ප්‍රත්‍ය නැහැ. එහෙනම් උපාදානෙ නිරුද්ධයි. ඒ කියන්නේ මතු උපදින්න තියෙන දේ අනුපාද නිරෝධයි. අනුපාද කියන්නේ ඉපදිලා නැහැ, නිරුද්ධයි. ඉතින් අපි ප්‍රත්‍ය කරලා ඒ කියන්නේ උපකාර කරගෙන පිහිට කරගෙන අපි උපාදානයට ගිහිල්ලා ඊට පස්සේ කියනවා දුකයි කියලා. දැන් ප්‍රත්‍යයට අනුව උදය දර්ශනය වෙනවද? ඒ සමුදාර්ශත්‍යයි. වේදනා ප්‍රත්‍යයෙන් තණ්හා. වේදනාව ප්‍රත්‍ය නොනොත් තණ්හාව උදය. ඒතර තෘෂ්ණාව උදය කියන්නේ හට ගන්නවා. තෘෂ්ණාව හටගනීද? ඒතර ප්‍රත්‍ය අනුව නෙමෙයිද උදය? ප්‍රත්‍ය කියන්නේ උපකාරය. උදව්ව. මොකද්ද? විඳීම. විඳීම තුල ඇලෙනවා. ඒතර ඇලීම හටගත්තා. හටගත්තා කියන්නේ උදය. උදය කියන්නේ පටන් ගත්තා. වැය කියන්නේ ශණයෙන් නැති වෙනවා. උදය වැය. මෙන්න මේ ඥානය මේක. උදයවැයන දර්ශන ඥානය. උදය කියන්නේ හට ගන්නවා. වැය කියන්නේ නැති වෙනවා. දර්ශනය කියන්නේ දකින්නවා. ඥානය කියන්නේ නුවණින්. උදයවැයන දර්ශන ඥානය. ඒ තුළ චතුරාර්ය සත්‍ය අවබෝධ කරાવી. එහෙනම් ප්‍රත්‍යයට අනුව උදය දැක්කොත් එයා සමුදාය සත්‍ය ප්‍රකටයි යාට. අයියෝ මේ හේතුවෙන්මනේ හැදෙන්නේ. මේ සමුදයනේ. හේතුවෙන්නේ හැදෙන්නේ. ඒතර අනුපාද නිරෝධයක්. එහෙනම් තෘෂ්ණාව නැති කරන්න. ඒ කියන්නේ මතු උපදින්න තියෙන තෘෂ්ණාව. තව මොහොතකින් හට ගන්න. ඒ කියන්නේ ඇලෙන සිත. තව මොහොතකින් ඇලෙන සිත. ඒ කියන්නේ තණ්හාව. තණ්හාවටනේ ඇලෙන සිත කියන්නේ. ඒතර තව මොහොතකින් ඇලෙන සිත නැති කරන්න නම් විඳීම අප්‍රත්‍ය වෙන ධර්මය අයින් කරන්න ඕනේ. ඒ නිරෝධේනේ. ඒකනේ නිවන. ඒ කාර්ය සත්‍යයක් නේ. හොඳට බලන්න. ප්‍රත්‍ය අනුවයි උදය. ප්‍රත්‍ය නොවුනොත් උදයක් නැහැ. උදය කියන්නේ පටන් ගන්න, හට ගන්න. ඒතර ඒ තුල පෙන්නනවා හට ගැනීම තුල පෙන්නනවා අපිට ජාති දුක්ඛය. ජාති කියන්නේ පටන් ගත්තා, හට ගත්තා. එතකොට උදය තුල පෙන්නනවා ජාති දුක්ඛය. ඒ උදයත් එක්කම ඇති වෙන ශණයෙන් එන වැය. උදේ වැය. ඒක පෙන්නනවා දුක්ඛාරය සත්‍ය. ඒ කාර්ය සත්‍ය. ඇති වෙන ශණයෙන් නැති වෙනවා. ඇති වෙන ශණයෙන් නැති වෙනවා නම් දුකයිනේ. හට ගන්න ශණයෙන් බිඳෙනවා. ඒක දකිනවා. ඒ කාර්ය සත්‍යයක්. සෑම මොහොතකම උදේ වේ. හැබැයි උදේට ප්‍රත්‍යක් ඕනේ. ප්‍රත්‍ය කියන්නේ උපකාරයක්. ඒතර උපකාරය විඳීම. උපකාරය. ඇලෙන සිත හටගත්තා. ඒතර ප්‍රත්‍ය අනුව නෙමෙයිද හටගත්තේ. වේදනා පච්චය තණ්හා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ.
විඳීම කියන එක ප්‍රත්‍ය වෙන්නේ නැත්නම් ඉදිරි ධර්මතාවය තෘෂ්ණාව කියන ධර්මතාවය අනුපාද නිරෝධෝ. ඒතර උපදින්න තියෙන දේ නිරුද්ධයි. ඒ නිවනනේ. උපදින්න තියෙන දේ නිරුද්ධන. අපි කරන්නේ උපද්දවන එකනේ. ඉතින් උපද්දවන දුකයි. ඉතින් තණ්හාව කියන්නේ ඇලෙනවා. ඉතින් ඇලීම තන උපාදාන ග්‍රහණය තදින් අල්ලගත්ත. ඉතින් රූප උපාදානස්කන්ධ. රූප උපාදානස්කන්ධ දුක්ඛ. දැන් දුකයි. ඒතකොට තමන්ම නේද මේ දුක ඇති කරගන්නේ. හැබැයි තමන් ඇති කරගන්න එක නෙමෙයි. අර බ්‍රහ්මණේකට කිව්වනේ. ඒක ඇවිල්ලා හවුවනේ මේ දුක තමන් විසින් ඇති කරනවාද කියලා. එහෙම නෙමෙයි කිව්වා. එහෙනම් දුක අනුන් විසින් ඇති කරනවද? නෑ එහෙමත් නෙමෙයි කිව්වා. එහෙනම් ස්වාමිනේ භාග්‍යවතුන් වහන්සේ මේ දුක තමනුත් අනුනුත් දෙගොල්ලෝ එකතු වෙලා ඇති කරගන්නවද? නෑ එහෙමත් නෙමෙයි කිව්වා. එහෙනම් මේ දුක ඉබේ හට ගන්නවද? නෑ එහෙමත් නෙමෙයි කිව්වා. එහෙනම් ඔබ වහන්සේ දුක දන්නේ නැද්ද? ඔබ වහන්සේ දුක දකින්නේ නැද්ද? බාමුණ මං දුකක් දන්නා, දුකට හේතුවක් දන්නා, දුක නැති කිරීමක් දන්නා, නැති කිරීමේ මාර්ගයක් දන්නා කිව්වා. අනේ එහෙනම් මට දේශනා කරන්න. ජාතිපච්චය ජරා මරණ කිව්වා. අන්න ජාතියයි ප්‍රත්‍ය ජරා මරණ වලට. ඒතර ජාතිය ප්‍රත්‍ය කියන්නේ මොකක්ද? ජාතිපච්චය ජරා මරණ. ඒතර ජාතිය එහෙනම් ඒ ජාතිය ප්‍රත්‍යයයි හටගත්ය උදය ජරා මරණ. උදය ජරා මරණ. එහෙනම් ජරා මරණ නැති කරන්න නම් මොකක්ද නැති කරන්න? ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස නිරුච්ඡanti. ඉතින් හටගැන්මක් පහළ වීමක් සකස් වීමක් පිළියෙල වීමක් නැත්තම් කොහෙද ජරා මරණයක් තියෙන්නේ? ඒ නිවනනේ. එහෙනම් ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස නිරුච්ඡanti. මේ ටික අවබෝධ කරගන්න පුළුවන් මේ වර්තමාන භවයේ. එහෙනම් ජාතිය. එතකොට ප්‍රත්‍ය තුළ නෙමෙයි උදේ. ඒ තුළ සමුදාය සත්‍ය හේතුව ප්‍රකට වෙනවා. ඒක සමුදය ආර්ය සත්‍යයක් එක. බලන්න නැද්ද කියලා. ආර්ය සත්‍යයක්. හේතුව සමුදය. එතකොට උදේශණයෙන් දකින්නවා. ඒ කියන්නේ ප්‍රත්‍යයට අනුව උදේ දකින්නවා. හටගැන්ම දකින්නවා. ඉතින් හටගැන්ම දුකයිනේ. ඒ දකින්නේ ජාති දුක්ඛේනේ. ඒක සත්‍යයක්නේ. හටගත්ත දුකයි. නොහට ගන්න තැන සැපයි. නොපවතින තැන සැපයි. පවතින තැන දුකයි. එහෙනම් දැන් අනුපාද නිරෝධය. ඒ කියන්නේ මතු උපදින්න තියෙන දේක නිරෝධයක් නැති කරන්න නම් මතු උපදින්න තියෙන දෙයක් නැති කරන්න නම් ඒකට ප්‍රත්‍ය වෙන ධර්මය අයින් කරන්න ඕනේ. ඒකට ප්‍රත්‍ය වෙන ධර්මය අයින් කරන්න ඕනේ. ඒකට ප්‍රත්‍ය වෙන ධර්මය අයින් කළොත් මතු උපදින්න තියෙන ධර්මයක් නිරුද්ධයි. අවසන් වෙනවා. එහෙනම් අපි උපාදාන කරන් ඉන්නවා. ඒතර උපාදානයට හේතු හොයන්න ඕනේ අපි. උපාදානයට හේතුව තෘෂ්ණාවයි. තෘෂ්ණාව ප්‍රත්‍ය වුණොත් තණ්හාපච්චය උපාදාන. උපාදාන දුකයි. රූප උපාදානස්කන්ධ දුක්ඛ. රූප උපාදානස්කන්ධ දුක්ඛ. නිවැරදිව තේරුම් ගන්න, නිවැරදිව වටහා ගන්න, නිවැරදිව අවබෝධ කරගන්න. දැන් අපි උපාදාන කරගෙන නැද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන සක්කාය. සක්කාය. දර සක්කාය කියන්නේ තමගේ ශ්‍රවකීය කය. ඒ කය පිළිබඳව තියෙන වැරදි අවබෝධය. ඒ අනුව තමයි උපාදාන කරගන්නේ. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධ නැති තාක්කල් උපාදානයි. උපාදානය අයින් වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු තැන. දුක කියන කාර්ය සත්‍ය. එයි දැන් මම පෙන්නවා. දුකට හේතුව කියන කාර්ය සත්‍යයක් සමුදාය සත්‍ය. ජාතිය. ඒතකොට ප්‍රත්‍ය වුණා නම් යම් දෙයකට යම් දෙයක් ප්‍රත්‍ය වුණා නම් ශණයෙන් ඉදිරි ධර්මේ හටගත්ත උදය. ඒතකොට ප්‍රත්‍ය තුලින් උදය දකින්න.
ඒ සණයක් තුල හටගැන්ම තුල ජාති දුක්ඛය දකින්න. මොකද තණ්හාවට ආයශක චිත්තක්ෂණයයි වේදනාවට ආයශත් එක චිත්තක්ෂණයයි. එක චිත්තක්ෂණයක් තුල වේදනාව ඇතිව නැති වෙනවා. හැබැයි තෘෂ්ණාවට ප්‍රත්‍යයයි. විඳීමට තෘෂ්ණ ඇලීමට ප්‍රත්‍යයයි. ඇලීමට ප්‍රත්‍ය උනේ විඳීමයි. නොවිඳින තැන රහතන් වහන්සේ විඳින්නේ නැහැ. රහතන් වහන්සේට වේදනාව දැනෙනවා. හැබැයි විඳින්නේ අපිට වේදනාවක් දැනෙනවා විඳිනවා. විඳීම තුල ඇලෙනවා. ඒතර ප්‍රත්‍යයයි. ප්‍රත්‍යය තුල උදය. ඒතර ජාති දුක්ඛයයි. හටගත්තා නම් ජාති දුක්ඛ. එතකොට ශණයෙන් වැය ඒ දුක්ඛාර සත්‍යයි. එහෙනම් තෘෂ්ණාව ආයි මතු නූපදවන්න නම් මොකක්ද අයින් කරන්න ඕනේ? ප්‍රත්‍ය අයින් කරන්න ඕනේ. උපකාර වෙන ධර්මය. මොකක්ද? විඳින්නේ. නොවිඳින තැනට මනස ගන්න. රහතන් වහන්සේ විඳින්නේ නැහැ. රහතන් වහන්සේට වේදනාව දැනෙනවා. හැබැයි විඳින්නේ. වේදනාවෙන් නවත්තනවා රහතන් වහන්සේ. ඒ විඳීමට ඇලෙන්නේ. තණ්හා නැහැ. තෘෂ්ණාවට ගියොත් නැවත ආයි පටන් ගන්නවා. තණ්හා පච්ච උපාදාන, උපාදාන පච්ච භව, භව පච්ච ජාති, ජාති පච්ච ජරා මරණ, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදය හෝති. එහෙනම් රූප උපාදානස්කන්ධය දුකයි. ඔව්. රූප උපාදානස්කන්ධය දුකයි. වේදනා උපාදානස්කන්ධය. වේදනා උපාදානස්කන්ධ දුක්ඛ. විඳීම දුකයි. ඒ විඳීම දුකයි කියන්නේ. විඳීම දුකයි කියන්නේ විඳීම තුල ඇලෙනවනේ. එතකොට ඇලීම තුල උපාදානය. ඒතර උපාදානය තුල කර්ම. කර්ම තුල උපපති භවය. උපපති භවය තුල ජාති. ජාති තුල ජරා මරණ. ඔන්න විඳින එකේ ප්‍රතිඵල. එහෙනම් ද වේදනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන වේදනාව දැනගන්න, වේදනාව හේතු දැනගන්න, වේදනාවේ විනාශය දැනගන්න. වේදනාව දැනගන්න. වේදනාව කියන්නේ විඳීම. සැප වේදනා විඳිනවා. කායික සැප වේදනා. මානසික සෝමනස්ස වේදනා. ඕකටමයි කැමති, ඕකමයි හොයන්නේ. කයෙන් සැප හොයනවා, මනසෙන් සතුට හොයනවා. විඳින්නම හොයනවා. හැබැයි චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. එතකොට ප්‍රත්‍යයයි. ප්‍රත්‍යය තුළ උදය. විඳීම තුළ ඇලෙනවා. ප්‍රත්‍යය තුළ උදය. උදය දැක්කනම් ජාති දුක්ඛයයි. ඒ හටගත්ත බව දැක්කනම් හටගත්ත තැන දුකයි. නොහට ගන්න තැන තමයි සැප. හට ගන්න තැන දුකයි. නොහට ගන්න තැන සැපයි. එහෙනම් ඒ දකින්නේ ජාති දුක්ඛයයි. හැබැයි සනේ නැති වෙනවා. විඳීමට ආයුෂ කොච්චරද? ඒක චිත්තක්ෂණයයි. ඒක චිත්තක්ෂණය තුළ ඇතිව නැති වෙනවා. ඒ කාර්ය සත්‍යයක් නේ. ඒ දුක්ඛාරය සත්‍යයි. එහෙනම් අපි විඳීම උපාදාන කරගෙන නැද්ද? විඳීම උපාදාන කරගෙන තියෙනවා. වේදනා උපාදානස්කන්ධ. එහෙනම් උපාදානය අතහරින්න. අතහරින්න උපාදානය අතහරින්න නම් ඇලීම අතහරින්න ඕනේ. ඇලීම අතහරින්න නම් විඳීම අතහරින්න ඕනේ. ආරහතන් වහන්සේ විඳීම අතහැරියා. විඳීම අතහැරපු නිසා රහතන් වහන්සේ ඇලීම නැහැ. ඒ කියන්නේ මතු උපදින්න තියෙන දේක නිරෝධයක් කළේ. තෘෂ්ණාව නැහැ. තෘෂ්ණාව නැත්තම් උපාදානයක් නැහැ. වේදනා උපාදාන නැහැ. සංඥා උපාදාන. සංඥාව කියන්නේ හඳුනා ගන්න. රූප හඳුනාගත්ත ගමන් සිත එතන ඇලෙනවා. ඇලිච්ච ගමන් තදින් ග්‍රහණය කර ගන්නවා. ශබ්ද සංඥා. ශබ්දය හඳුනා ගන්නවා. හඳුනා ගැනීම සිතක් එන්නේ. මනසින් හඳුනගන්නේ. ඇහෙන් හඳුනන්න බෑ. කනෙන් හඳුනන්න බෑ. හඳුනගන්නේ සිතෙන්. කනට සම්බන්ධ වීමක් විතරයි වෙන්නේ. ස්පර්ශයක් විතරයි. බාහිර ශබ්දේ ස්පර්ශ වෙනවා. සිතක් හැදෙනවා. ඒතර සිතයි හඳුනගන්නේ. ඒ සිත තුළ ස්වභාවය හඳුනගන්නේ. ශබ්දේ ස්වභාවය හඳුනගන්නේ සිත තුළින්. මනසින්, මානසිකාරයෙන්. අන හඳුනාගත්තා. ඒක හඳුනාගත්ත තැනම සිත ඇලිලානේ. ඇලෙන්නේ නැද්ද?
සුබ වශයෙන් හඳුනාගත්තේ. මිහිරි හඬ ලස්සන හඬ. හරි ලස්සන හඬක්, මිහිරි හඬක්. සිත ඇලෙනවා එතන. ඉතින් ඇලුනා කියන්නේ තෘෂ්ණාව. තණ්හාපච්ච උපාදාන. අසඤ්ඤා උපාදාන. සුවඳ හඳුනා ගන්න. නාසයෙන් හඳුනා ගන්න. නාසයට හඳුනන්න බෑ. නාසය ඉදිරියට දාලා සිතයි හඳුනා ගන්න. සිතෙන් හඳුනා ගන්න සුවඳ. ඉතින් හඳුනාගත්ත ගම සංඥාවට සිත ඇලෙනවා. ඇලිච්ච ගම උපාදාන. සංඥා උපාදාන. රසයට ඇලෙනවා. රසය හඳුනා ගන්න. ඉස්සලාම වෙන්නේ හඳුනා ගැනීම. දැන් රසය ප්‍රණීතයි. හරි රසයි මිහිරි. රසය හඳුනා ගන්න. හඳුනාගත්ත ගම ආයතන සිත ඇලෙනවා. ඇලිච්ච ගමන් උපාදාන. සංඥා උපාදාන. පහස හඳුනා ගන්න. හඳුනා ගන්නද පහස සීත උෂ්ණ. සීතලද උෂ්ණද කියලා හඳුනා ගන්න. ඉතින් හඳුනාගත්ත ගම දැන් සීත උෂ්ණ නම් තියෙන්නේ සීතල හඳුනාගත්ත ගමන් එතන සිත ඇලෙනවා. ඒ මේ වෙලාවේ හරි රස්නේ අම්මෝ සීතලයි මෙතන හොඳයි. දැන් සිත ඇලෙන්නේ නැද්ද? දැන් හරි සීතලයි රස්නේ තැනකට ගියා. අම්මෝ ඒක ඇතුලේ හිටිය හරි සීතලයි එළියට ආව පොඩ්ඩක් යන්තම් රස්නයක් තියෙන හොඳයි. දැන් සිත ඇලෙන්නේ නැත්. දැන් සංඥාවෙන් නෙමෙයි හඳුනාගත්තේ. සීත උෂ්ණ දෙක හඳුනාගත්තේ සංඥාවෙන්. ତොර සංඥාවෙන් හඳුනාගත්ත තැනම ඇලෙනවා. ඇල්ලුණාද සිත උපාදානය. තොර සංඥා උපාදානය. උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවಂತಿ. අන්න හම්බෙන. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ දුකයි. තර දැන් අපිට බලන්න පුළුවන් චතුරාර්ය සත්‍යයත් එක්ක. ඒ කොහොමද? දැන් සංඥාවට ප්‍රත්‍ය මොකක්ද? සංඥාවට ප්‍රත්‍ය ස්පර්ශය. ස්පර්ශයට ආයශ කොච්චරද? චිත්තක්ෂණේ. සංඥාවට ආයශ කොච්චරද? චිත්තක්ෂණේ. ස්පර්ශයක් නොවුනොත් කවදාම සංඥාවක් ගන්න බෑ. ඇහැට රූප ස්පර්ශ වුණොත් රූප සංඥා. කනට ශබ්ද ස්පර්ශ වුණොත් ශබ්ද සංඥා. නාසයට ගන්ධ සුවඳ ස්පර්ශ වුණාම ගන්ධ සංඥා. දිවට රස ස්පර්ශ වුණාම රස සංඥා. ශරීරයට පහස ස්පර්ශ වුණාම පොට්ටබ්බ සංඥා. මනසට අරමුණු ස්පර්ශ වුණාම ධම්ම සංඥා. එහෙනම් ස්පර්ශයම තමයි ප්‍රත්‍ය. ඒතර ස්පර්ශයට ආශික චිත්තක්ෂණේ. සංඥාවට ආශිත් එක චිත්තක්ෂණේ. දැන් ප්‍රත්‍යයට අනුව උදේව දකින්නකෝ. ඒ කියන්නේ උපකාරයට අනුව උදේව දකින්න. උපකාරය මොකද්ද? ස්පර්ශය. උදේ මොකද්ද? උදේ කියන්නේ හටගත්තා. හටගත්තේ සංඥාව. ඒතර ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක් නෙමෙයිද? ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්. එතකොට ශණයෙන් හටගත්ත බව දැක්කම ජාති දුක්ඛය දකින්නකෝ. හට ගන්න තැන ජාති දුක්ඛය තියෙන්නේ. එතකොට ශණයෙන් නැති වෙනවනේ. ස්පර්ශයත් චිත්තක්ෂණයක් තුළ නැති වෙනවා. සංඥාවත් චිත්තක්ෂණයක් තුළ නැති වෙනවා. ඒ කාර්ය සත්‍යකේ දුක්ඛාරය සත්‍යයි. ශණයක් තුළ නැති වෙනා නම් මොකටද මේ? මොන දුකක් නේක. එහෙම් පිටින්. ඒ දුක්ඛාරය සත්‍යයි. හොඳයි. දැන් අපි සංඥාව නිරුද්ධ කරන්න නම් මොකද්ද නිරුද්ධ කරන්නේ? ඒ කියන්නේ මතු උපදින්න තියෙන සංඥාවක්. මොකද සංඥාව දැන් උපාදාන කරන්නේ. දැන් උපාදානෙන් ගැලවෙන්න එපේ. දැන් උපාදානෙන් ගැලවෙන්න නම් අපි දැන් ස්පර්ශය අන්න එහෙනම්. ඒතර ස්පර්ශය ඒ කියන්නේ ප්‍රත්‍ය වෙන ධර්මය. සංඥාවට ප්‍රත්‍ය වෙච්ච ධර්මය අයින් කරන්න ඕනේ. ප්‍රත්‍ය නුනොත් ඊගාවට උපදින්න තියෙන සංඥාව නිරුද්ධයි. ප්‍රත්‍ය නුනොත්. ඒතර ප්‍රත්‍ය කියන්නේ ස්පර්ශය. ස්පර්ශය නුනොත්. ඒතර මේක අපි දැන් ඇහැට රූප ස්පර්ශ වෙන එක, කනට ශබ්ද ස්පර්ශ වෙන එක, නාසයට ගඳ සුවඳ ස්පර්ශ වෙන එක, දිවට රස ස්පර්ශ වෙන එක, ශරීරයට පහස ස්පර්ශ වෙන එක, මනසට අරමුණු ස්පර්ශ වෙන එක අපිට නවත්තන්න බෑ. මේක ස්පර්ශය වෙනවා. හැබැයි මේ ස්පර්ශය මනසට දෙන්න එපා. අපි කරන වැරද්ද මේ උපාදානයට යන්නේ, උපාදාන කරගන්නේ අපි ඒ ස්පර්ශය ශනේ මනසට දෙනවා.
මනසට දී තැන තමයි උපාදානයට යන්නේ. මනසට දෙන්නේ නැත්නම් ඒ ස්පර්ශය. ඒකට එහෙන් රූප දැක්කලා රූප හඳුනගත්තා. ඒ ස්පර්ශය අනුව හඳුනගත්තා. එතනම සිත නවත්තන්න පුළුවන්. එතනින් එහාට යන්න දෙන්නේ. සංඥාව කියන්නේ රූප හඳුනා ගන්න රූපයක් නෑ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. හඳුනා ගන්න ශබ්දයක් නෑ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. හඳුනා ගන්න ගන්ධයක් නෑ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. හඳුනා ගන්න රසයක් නෑ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. හඳුනා ගන්න පහසක් නෑ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. මේ විදිහට දකින්න බෑද? මේ විදිහට දකින්න බෑද? දැන් එතකොට මොකද වෙන්නේ? එතකොට මනසට ස්පර්ශ වෙන්නේ. එයි. එහෙන් දැකලා හඳුනාගත්ත දේ හඳුනාගත්තේ ක්‍රියාවක් වශයෙන්. කනට සම්බන්ධ වෙච්ච දේ පිළිබඳව නිවැරදිව දැක්ක ක්‍රියාවක් වශයෙන්. શબ્දයක් වශයෙන් නෙමෙයි ක්‍රියාවක් වශයෙන්. මොකද්ද ක්‍රියාව? සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. නාසයෙන් ගත්ත ගන්ධ සංඥාව සනේන් දැක්ක ක්‍රියාවක් වශයෙන්. ඒක මනසට දෙන්නේ ක්‍රියාවක් වශයෙන්. ඒතර මනසේ කොට නැගෙන්නේ ක්‍රියාසිත. ඇහැට ස්පර්ශ වෙනවා. කනට ස්පර්ශ වෙනවා. නාසයට ස්පර්ශ වෙනවා. ඒක මේ සාමාන්‍ය ජීවිතයේ සිදුවෙන සිදුවීම. අපි ඒ ස්වභාවයෙන් මිදෙන්න ඕනේ. අපේ මනස තියෙන්න ඕනේ පරමාර්ථය. ඒතර මනසට ස්පර්ශ කරන්නේ ක්‍රියාව. සතර මහා ධාතුන්ගේ ක්‍රියාව. ගන්ධ සුවඳ හඳුනගත්තා. ඒ නාසය. හැබැයි මනසට ඒ ස්පර්ශය නෙමෙයි. මනසට දුන්න ශනේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව. දැන් එතකොට මොකද්ද තියෙන්නේ? මනස තුළ ක්‍රියාත්මක වෙන්නේ ක්‍රියාසිතක්. සම්මුති ලෝකේ ක්‍රියාත්මක වෙනවා අර වෙනද ස්වභාවය. ඒක සම්මුති ලෝක. તો රහතන් වහන්සේට තියෙන ක්‍රියාසිතක්. අපි එන්න ඕනේ අපේ සිත ගන්න ඕනේ එතනට. පහස හඳුන ගන්න. එතකොට හඳුනගන්නේ පහසක් තියෙනවද? නැහැ ක්‍රියාවක් තියෙනවා. සීතලවල ක්‍රියාවක් තියෙනවා උෂ්ණේ ක්‍රියාවක් තියෙනවා. අන්න සිතට ශනේ. ඒතර මනසට දෙන්නේ යථා ස්වභාවයයි. සම්මුති ස්වභාවය කයෙන් ගන්න. සම්මුති ස්වභාවය. ඒතර සම්මුති ස්වභාවය දිවෙන් ගන්න පුළුවන්. හැබැයි මනසට දෙන්නේ ක්‍රියාව. සම්මුති ස්වභාවය නාසයෙන් ගන්න. මනසට ඒ ස්වභාවය දෙන්න එපා. මනසට දෙන්න ක්‍රියාවේ ස්වභාවය. කනෙන් ගන්න සම්මුති ස්වභාවය. ලෝකේ සෑම කෙනෙක්ම ගන්න එක සම්මුති ස්වභාවය ගන්නවලු. හැබැයි මනසට දෙන්න ක්‍රියාවේ ස්වභාවය. ඒතර කනෙත් ක්‍රියාවක්, ශබ්දේ ක්‍රියාවක්. නාසයේ ක්‍රියාවක්, ගන්ධයේ ක්‍රියාවක්. දිවෙත් ක්‍රියාවක්, රසෙත් ක්‍රියාවක්. බලන්නකො ඒක නෙමෙයිද නිවැරදි කියලා. ඉතින් නිවැරදි දේ දෙන්නකො මනසට. කයෙත් ක්‍රියාවක්, පහසෙත් ක්‍රියාවක්. අපි ඒ ස්වභාවය මනසට දෙන්නේ. ඒ අනුව සංඥා උපාදාන කරගන්නවා. සංඥා උපාදානස්කන්ධ දුක්ඛ. මෙතෙන් දුකයි. මෙතෙන් දුක මේ නොදැනුවත්ව හින්දා නේද මේ දුකට වැටෙන්නේ. අනවබෝධයෙන් හින්දා නේද දුකට වැටෙන්නේ. මෝහය, මුලාව, අවිද්‍යාව හින්දා නේද මේ දුකට වැටෙන්නේ. නිවැරදිව දැනගත්තා, නිවැරදිව දැකගත්තාම දුකට වැටෙයිද? නෑ, දුකෙන් නිදහස් වෙනවා. දුකෙන් නිදහස් වෙනවා කියන්නේ ප්‍රවෘත්ති අවසන්, පැවැත්ම අවසන්. හටගැන්මක් නෑ, නොහටගැන්ම. උදයක් නැහැ නැවත. ඇයි? උදේට ප්‍රත්‍ය වෙන ධර්මය අයින් කරලා තියෙන්නේ. උදේ කියන්නේ හට ගන්න. හට ගන්න ප්‍රත්‍යයෙන් තමයි හට ගන්න. ඒතර ප්‍රත්‍ය ධර්මය අයින් කරලා, උපකාර ධර්මය අයින් කළා. ඒ නිරෝධයවත් නිවනයි. ප්‍රත්‍යයෙන් උදය දැක්කා. ඒ සමුදයයි. උපකාරයෙන්නේ දැක්කේ හට ගන්න. ඒතර උපකාරය කියන්නේ සමුදාය සත්‍ය. ඒතර ඒක දැක්කා සමුදය වශයෙන්. සෙනෙන් හටගත්ත බව දැක්ක ජාති දුක්ඛය. චිතක්ෂණයක් තුළ නැති වෙන බව දැක්ක ආර්ය සත්‍යයක්. ඒ දුක්ඛාරය සත්‍යයි. ආපු මාර්ගයේ වැටහෙවි හොඳට. සීල සමාධි ප්‍රඥා කියලා. තන්පත් වූ සිතෙන් තමයි විභාග කෙරුවේ, පරීක්ෂා කෙරුවේ. බෙදලා වෙන් කළ බැලුවේ. ඒ සමාධි සිතින්, තන්පත් වූ සිතින් ලබාගත් අවබෝධය ප්‍රඥාවයි.
එතකොට ඇවිල්ලා තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය. මම මේ මාර්ගයෙන් ගිහිල්ලා මේක හොයනවා කියලා යන්න ඕනේ. අවබෝධ කරගෙන යනකොට Taman නොදැනුවත්ම ඇවිල්ලා තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. වෙන මාර්ගයක යන්න බෑ. වෙන මාර්ගයක ගිහිල්ලා නිවැරදිව අවබෝධ වෙන්නේ නැහැ. නිවැරදිව වැටහෙන්නේ වෙන මාර්ගයක ගිහිල්ලා. නිවැරදිව අවබෝධ වෙන්නේ නිවැරදිව වැටහෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන කෙනෙකුට විතරයි. එතකොට යා තේරෙනවා මං ඇවිල්ලා තියෙන්නේ නිවැරදි මඟ. මං ඇවිල්ලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි මං ඇවිල්ලා තියෙන්නේ. යට මනාව වැටහෙනවා. දැන් සක්කාය සමුදය සක්කාය නිරෝධය සක්කාය නිරෝධගාමිනී ප්‍රතිපදාව. බුදුරජාණන් වහන්සේ දේශනා මේ නිවනට බණ කියන්නේ. එන සංඥා උපාදානය. සංස්කාර උපාදානය. සංස්කාර කිව්වේ කර්මවලට. කර්ම අපි උපාදාන කරන් තියෙනවානේ. ඒ කර්ම වලට අපේ සිත ඇලෙනවානේ. සමහර අය සත්තු මරන්න කැමතියි. සමහර අය හොරකමට කැමතියි. සමහර අය ලාමක සේවනයන්ට කැමතියි. සමහර අය බොරු කියන්න, කේලාම් කියන්න, පරුෂ වචන කියන්න, වැඩකට නැති හිස් දේවල් කතා කරන්න කැමතියි. එතකොට දැන් සංස්කාර උපාදාන කර සංස්කාර වලට සිත ඇලිලා නැද්ද? ඇලිච්ච තැන උපාදානෙ. ඇලිච්ච තැන උපාදානෙ. ඒ අපුඤ්ඤාභි සංකාර. පුඤ්ඤාභි සංකාර. සමන් කැමති. සමන්ගේ සිත ඇලිලා තියෙනවා. මොකටද? දානයක් දෙන්න. දැන් මේ එපා කියන්නේ දානයක් දෙන්න. දැන් බණක් කියවන්නේ. බණක් අහන්නේ. ඒ වගේම විහාරස්ථානයක ඉදිකිරීමකට ආධාර කරන්න. දහම් පොත්පත් මුද්‍රණය කරන්න. ගොඩනැගිලි විහාරස්ථානයේ ගොඩනැගිලි ඉදි කරන්න. ඒ ආදි වශයෙන් ඒ ක්‍රියාවලට කැමති. ඒ පුණ්‍ය ක්‍රියාවල. ඒ පුඤ්ඤාභිසංකාර. ආනිච්ඡාභිසංකාර කියන රූපාවචර ධ්‍යාන. දැන් බලන්න මේ ධර්මතා මේ සංස්කාර වලට ප්‍රත්‍ය මොකද්ද? මේ සංස්කාර වලට ප්‍රත්‍ය ස්පර්ශයයි. ତର ස්පර්ශයට ආයශ කොච්චර? චිත්තක්ෂණයයි. සංස්කාර වලට ආයශ කොච්චර? චිත්තක්ෂණයයි. ତර චිත්තක්ෂණයගේ තර ප්‍රත්‍ය දකින්න. ප්‍රත්‍ය කියන්නේ උපකාරය. සංස්කාරයට උපකාරය මොකද්ද? ස්පර්ශයයි. ତර ස්පර්ශය තුළින් උදය දකින්න. උදය කියන්නේ හට ගන්න. මොකක්ද හට ගන්න? එක්ක පින්සිතුවිල්ලක්, එක්ක පෞසිතුවිල්ලක්, එක්ක ධානසිතුවිල්ලක්. ප්‍රත්‍යයට අනුවයි හැදුවේ. ତර ඒ ප්‍රත්‍යයට අනුව හදපු බව දැක්කනම් ජාති දුක්ඛයයි. හටගත්තා නේ. සංස්කාරයක් හටගත්තා නම් හටගත්ත තැනම දුකයි. හටගත්ත තැන දුකයි. නොහටගත්ත තැන සැප. ତර සමුදය දැක්කා. ඒ කාර්ය සත්‍යයක්. මොකද සංස්කාරයට හැදෙන්න නම් ස්පර්ශය තියෙන්න ඕනේ. චක්කු සම්පස්සජා චේතනා. ඇස රූප දෙක නිසා සිත කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශය නිසා චේතනා. චේතනා කියන්නේ කර්මවලට. කර්මයන්ට චේතනා කියන්නේ. ස්පර්ශ ප්‍රත්‍යයෙන්. එහෙනම් ප්‍රත්‍යයට අනුව උදය දැක්කා. එහෙනම් සමුදය. ඒ සමුදය ආර්ය සත්‍යයක්. ස්පර්ශයන් නොනනම් සිත බලවත් කරන්න බෑ. දැන් ඇසත් නැත්තම් රූපත් නැත්තම් දෙක නිසා හැදෙන සිතත් නැත්තම් කර්ණ තුන එකතු කරන ස්පර්ශයත් නැත්තම් කොහෙද සංස්කාරයක් හැදෙන්නේ? සංස්කාරයක් හදන්න බෑ. එහෙනම් සංස්කාර මතු නූපදින, ඒ කියන්නේ අනුපාද නිරෝධයක්. ආයි නැවත නූපදවන්න නම් අපි ස්පර්ශයෙන් කරන්න ඕනේ. බෑ ස්පර්ශයෙන් කරන්න බෑ. ආයතන හයක් තියෙනවා, ඒක අයින් කරන්න වෙනවා. ඒකත් බෑ. ඒකත් දැන් ක්‍රියාත්මකයි. එහෙනම් නාම රූප අයින් කරන්න. ඒකත් බෑ. නාම රූප දෙකත් ක්‍රියාත්මකයි. ඒකට හේතු ප්‍රතිසන්දි විඥානය. ඒක අයින් කරන්න. ඒකත් බෑ. දැන් ඒ ලැබිලා ඉවරයි. එහෙනම් මතු උපදින්න තියෙන එක නිරෝධයක් කරන්න නම් මොකද්ද කරන්න ඕනේ? අසංස්කාර නැති කරන්න. සංස්කාර නැති කරොත් ඒ ප්‍රතිසන්දි විඥාණයට ප්‍රත්‍ය සංස්කාරයි. එහෙනම් සංස්කාර අපි අවශ්‍ය කරනවා. අවසන් කරනවා. ඒ කියන්නේ කර්ම සකස් වෙන්නේ. කර්ම සකස් නොකරන්න නම් අපි තණ්හාව අයින් කරන්න ඕනේ. තණ්හාව සිත තුළ දශමයක්වත් පවතිනවද? ඒ තරමටම කර්මයක් කරනවා.
තෘෂ්ණාව එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තෘෂ්ණාව සහ මුලින් එක ශේෂයක්වත් ඉතිරි නැතිව අවසන්ද මහණෙනි නිවනයි. තෘෂ්ණාව අවසන් වෙච්ච තැන තමයි කර්ම ෂේ වෙන්නේ. කර්ම අවසන් වෙන්නේ. ඒ තාක්කල් කර්ම කරනවා. එන සංස්කාර. තර සංස්කාර අපි උපාදාන කරගෙන. දැන් උපාදානෙට දැන් හේතු දැක්කා නේද? එහෙනම් උපාදානය අතහරින්න. උපාදානය අතහරින්න එළියම අතහරින්න. එතකොට තණ්හාව අයින් කරන්න වෙනවා. එහෙනම් විඥාන උපාදානස්කන්ධ. විඥානේ මනස මානසිකාරය සිත. ඒකට සිත එළිලා නැද්ද? සිත එළිලා තියෙනවා. අයි ඇසයි රූපයයි නිසා හැදෙන චක්කු විඥානෙට කැමතිනේ. කානයි ශබ්දයයි නිසා හැදෙන සෝත විඥානෙට ඒකටත් කැමතිනේ. නාසයයි ගන්ධයයි නිසා හැදෙන ගන්ධ සුවඳ දැන ගැනීමේ සිත ඒකටත් ගාන විඥාණයටත් කැමතිනේ. බලන්නකො නැද්ද කියලා. සිත එතන ඇලිලා නැද්ද කියලා. දිවයි රසය නිසා හටගන්න රස දැන ගැනීමේ සිතට සිත ඇලිලානේ. එතකොට දැන් මොකක්ද? විඥාණයට ඇලිලා. ඇලිලා නම් උපාදාන. තණ්හාපච්ච උපාදාන. ඇලුන තැන උපාදානයි. කයයි පහසයි නිසා ඇදෙන සිත කාය විඥානයි. පහස පිළිබඳව දැන ගැනීමෙන් සිත එතන ඇලිලා. ඇලිලා නම් උපාදානයි. ඇලිච්ච තැන උපාදානයි. මනසයි අරමුණින් නිසා මනෝ විඥානයි. එතන සිත ඇලිලා. ඇලිලා නම් උපාදානයි. ඇලිච්ච තැන උපාදානයි අනිවාර්යෙන්. උපාදානේ නැති කරන්න නම් තෘෂ්ණාව නැති කරන්න ඕනේ. දැතර විඥාණයට හේතු වෙනවා අපි. ප්‍රත්‍ය මොකක්ද? නාම රූපච්ඡ විඥාන. වර්තමානයේ ප්‍රවෘත්තියේදී ප්‍රතිසන්දියේදී විඥානපච්ඡ නාම රූපං. මේ දෙක හොඳට තේරුම් ගන්න. ප්‍රතිසන්දියේදී විඥානපච්ඡ නාම රූපං ප්‍රතිසන්දි ගත්ත තැන ඉඳලා වර්තමාන භවයේ අවසාන චුතිය දක්වා වර්තමාන භවයේ මේ අවසාන සිත දක්වාම නාම රූප පච්ච විඥානං. මේ දෙක පටලවා ගන්න එපා. හොඳට වෙන් කළ බලන්න. ප්‍රතිසන්දි විඥානය භව දෙකක් සම්බන්ධ කරනවා. සම්බන්ධ කරපු තැන ඉඳලා අවසාන චුතිය දක්වා නාම රූප පච්ච විඥානං භව දෙක සම්බන්ධ කරන්න සංකාර පච්ච විඥානං. සංස්කාරයක් ප්‍රත්‍ය උනේ ප්‍රතිසන්දි විඥාණයට. එතන ඉඳලා විඥාණයට නාම රූප දෙක ප්‍රත්‍යයයි. එහෙනම් ප්‍රත්‍යයට අනුව උදය දකින්න. දැන් ප්‍රත්‍යයට අනුව උදය දකින්න පුළුවන් නෙමේ බාහිර ලෝකෙත් එදිනෙදා ජීවිතේදී. ඇසයි රූපයයි නිසානේ දැකීමේ සිට. දැන් ප්‍රත්‍යයට අනුව උදය දැක්කා. එතකොට හටගත්ත තැනම දකින්න ජාති දුක්ඛය. හැබැයි හටගත්ත තැනම තියෙන ශණයෙන් විනාශයක් වැය. උදේ වැය. හටගත්ත ශණයෙන් වැය වෙනවා ඒ චක්කු විඥානය. තර හටගත්ත ශණයෙන් වැය වෙනවා නම් එතන තියෙන්නේ දුකක් නේ. ඒක සත්‍යයක් දුක්ඛාර සත්‍යනේ. හොඳයි. ඒ චක්කු විඥානයේ මතු නූපදින්න නම් මොකද්ද කරන්න ඕනේ? ඇසයි රූපය අයින් කරන්න වෙනවා. ඒ ඇසයි රූපය අයින් කරන්න බෑ. ඇස අයින් කරගත්තම හරි රූප හිතිච්චා. ඇස අයින් කරන්න නම් මොකද්ද කරන්න ඕනේ? කය නිරුද්ධ කරන්න ඕනේ. ඉතින් කයක් ලැබෙනවා නම් ඇසකුත් ඕනමනේ. ශරීරයක් ලැබෙනවා නම් ඒකට ඇසක් ඕනේ. ඇසක් නැති ශරීරයක් වැඩන්නේ. එතකොට ඇසක් ඕනේ. එතකොට කය ඕනේ. හැබැයි කයට නිකම් පවතින්න බෑනේ. කයට ක්‍රියාත්මක වෙන්න සිතකුත් ඕනේ. ඒ කයට නිකම් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. කයට කවදාවත් නිකම් ක්‍රියාත්මක වෙන්න බෑ. කයට ක්‍රියාත්මක වෙන්න නම් සිතක් ඕනේ. නාම රූප දෙකක් ඕනේ ක්‍රියාත්මක වෙන්න. නාමය අයින් වෙච්ච ගමන් රූපය වැටෙනවා. රූපයට ආයි රූපයෙන් ඇති වැඩක් නැහැ. එහෙනම් නාම රූප දෙකක් ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතකොට නාම රූප දෙකට හේතුව ප්‍රතිසන්දි විඥානය. ප්‍රතිසන්දි විඥානයට හේතුව සංස්කාර. එහෙනම් සංස්කාර කර්ම අහෝසි කරන්න. කර්ම අහෝසි කරන්න නම් තෘෂ්ණාව අයින් කරන්න ඕනේ. කර්ම අහෝසි කරන්නේ කවදාවත් තෘෂ්ණාව අවසන් කරන තාක්කල්. දැන් පෙන්නවා. පව් කරන්නත් සිත ඇලෙනවා. පව්කාරයන්ට සිත ඇලෙන්නේ පව් කරන්න. පින්වන්තයන්ට පුණ්‍යවන්තයන්ට සිත ඇලෙන්නේ පින් කරන්න.
දැන් පින් කරන්න එපා කියන එක නෙමෙයි. ක්‍රියාව තුළ පින් කෙරෙනවා. රහතන් වහන්සේගේ ක්‍රියාසිට තියෙන්නේ. ඒ ක්‍රියාසිට තුළ පින් කෙරෙනවා. කායික ක්‍රියා, කයින් කරන යහපත් දේවල්, වචනයෙන් ප්‍රකාශ කරන යහපත්ම වචන, නිවැරදිම වචන. ඒතර ඒ තුලින් අකුසල් මොන හේතුවක් නිසාවත් අකුසල් රැස් වෙන්නේ නැහැ. ඒතර මනසින් ක්‍රියා. ඒක දකින්න ක්‍රියාවන්. ක්‍රියාසිට. එහෙනම් විඥාන උපාදානස්කන්ධ. විඥාන උපාදානය අතහරින්න. උපාදානය අතහරින්න බැතන්නව අතහරින්න නැතුව. එහෙනම් පංච උපාදානස්කන්ධ දුක්ඛ. ඒතර යමෙක් මේ රූපය තදින් මනසින් ග්‍රහණය කරගෙන ඉන්නවා නම්, වේදනාව මනසින් ග්‍රහණය කරගෙන ඉන්නවා නම්, සංඥාව මනසින් ග්‍රහණය කරගෙන ඉන්නවා නම්, සංස්කාර මනසින් ග්‍රහණය කරගෙන ඉන්නවා නම්, විඥානීය මනසින් ග්‍රහණය කරගෙන ඉන්නවා නම්, එයා දුකම බලාපොරොත්තු වෙන්නේ. ඇයි? පංච උපාදානස්කන්ධ දුක්ඛ. ඔය සක්කායයි. සක්කායට හේතුව මතු පුනර්භවය ඇති කරන තෘෂ්ණාව. කාම තණ්හා. කැමැති තැන ඇලෙනවා. එතනින් අයින් කරන්න සිත. කාම තණ්හා. භව තණ්හා. භවයට ඇලෙනවා. එතනින් සිත අයින් කරන්න. ඇලෙන සිත අයින් කරන්න. විභව තණ්හා. ඒ කියන්නේ මතු භවයක් නෑ, වර්තමාන භවයේ තමයි ඔක්කොම තියෙන්නේ කියලා ගන්න උච්ඡේද දිට්ඨිය. ඒ තෘෂ්ණාවත් අයින් කරන්න. ප්‍රතිසන්දියක් තියෙනවා, මතු පුනර්භවයක් තියෙනවා රහතන් වහන්සේට හැර අනිකුත් සියලු දෙනාට. අනාගාමී පුච්චරයටත් තියෙනවනේ. සුද්ධාවාස පහෙන් එකක ප්‍රතිසන්දි ගන්නවනේ. සකෘදාගාමී පුච්චරයටත් තියෙනවනේ. එකපාරක් කාම ලෝකයට එනවනේ. සෝවාන් පුච්චරය උන්ට භව හතක් තියෙනවනේ. එහෙනම් ප්‍රතිසන්දියක් තියෙනවා. සාමුලින් නැතිකොළ තෘෂ්ණාව කියන ධර්මතාවය. 108 ආකාර කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා, රූප තණ්හා. ඇසෙන් දකින රූපවලට. ශබ්ද තණ්හා. ශබ්දයට තියෙන ඇලීම. ගන්ධ තණ්හා. සුවඳට තියෙන ඇල්ම. රස තණ්හා. රසයට තියෙන ඇල්ම. පොට්ටබ්බ තණ්හා. පහසට තියෙන ඇල්ම. ධම්ම තණ්හා. අරමුණ වලට තියෙන ඇල්ම. තොර අතීත වර්තමාන අනාගත දැන්ට පොඩ්ඩකට කලිනුත් තිබ්බා. දැනුත් තියෙනවද? දැනුත් තියෙනවා නම් තව ටිකකින් තායි හටගනි. හැබැයි දැන් නවත්තන්න පුළුවන්. ඇලෙන සිත අයින් කළා නම් ඉවරයි. මේ සියල්ල පිළිබඳව ඒකට කියන්නේ සබ්බ ලෝකේ අනබිරත සංඥා. රති කියන්නේ ඇලෙනවා, අනබිරත කියන්නේ නොඇලෙන. ඒ සංඥාම වඩන්නේ. නොඇලෙන සංඥාව. මනස අයින් කරගන්න. ජාති දුක්ඛය දකින්න ප්‍රත්‍යයට අනුව. ප්‍රත්‍යයට අනුව උදය දකින්න. සෙනෙන් වැය වෙන බව දකින්න. ඒක සත්‍යයක්. ඒක දුක්ඛාර සත්‍යයි. මතු උපදින්න තියෙන දෙයක් නිරුද්ධ කරන්න නම් ප්‍රත්‍ය අයින් කරන්න ඕනේ. නියත වශයෙන්ම. සමුදය අයින් කරන්න ඕනේ. ඒ නිරෝධයවත් නිවනයි. ඒකට යන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය කියන්නේ උතුම්. අෂ්ට කිව්වටට ආර්ය අෂ්ට අංග 8කිනුත් නිවැරදි මාර්ගය. ඒ ලෝතර බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුණු මඟ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් සක්කාය සමුදය, සක්කාය නිරෝධය, සක්කාය නිරෝධගාමිනී ප්‍රතිපදා. මේ විදිහට නිවැරදිව මේ ධර්මය දැක්කොත් එයා නිවැරදිව මාර්ගයට ඇවිල්ලා තියෙන සම්මා දිට්ඨි. නිවැරදිව දැක්කා. මේ පිළිබඳව මෙච්චර වෙලා කතා කරපු දේ පිළිබඳව නිවැරදිව නැවත විතර්ක කරනවා නම්, කල්පනා කරනවා නම්, විමසනවා නම්, පරීක්ෂා කරනවා නම් මනසින් ඒ සම්මා සංකප්ප. ତර සම්මා දිට්ඨි, සම්මා සංකප්ප. දැන් මොකද්ද වැඩිලා තියෙන්නේ? ප්‍රඥාව. ඒ විදර්ශනා ප්‍රඥාව. ඒ තුළින් නිර්වාණ අවබෝධය. ඒ අනුව එයාගේ වචනේ හදා ගන්නවා නිවැරදිවම. එයා ආර්ය මාර්ගයට බැහැලා නිවැරදිව ආර්ය මාර්ගයට බැහැපු එක්කෙනෙක්. එයි උපාදානෙ දුර්වල කරන්නමනේ මහන්සි ගන්න. තෘෂ්ණාව නැති කරන්නමනේ මහන්සි ගන්න. ප්‍රත්‍යයෙන් දැක්කනේ උදය. තොර ජාති දුක්ඛය දැක්කනේ ප්‍රත්‍යයට අනුව ශණයක් තුළ හටගන්ත බව.
විනාශ වෙන බව දැක්කනේ දුක්ඛාරය සත්‍ය. තොර සමුදාය සත්‍ය. තොර නිරෝධාරය සත්‍ය. මතු හට ගන්න තියෙන දෙයක් නිරුද්ධ කරන්න නම් ප්‍රත්‍ය අයින් කරන්න ඕන කියන එක දැක්කා. ප්‍රත්‍ය අයින් කරොත් මතු උපදින්න තියෙන දේ නිරුද්ධ වෙනවා කියන දැක්කා. ඒ නිවන දැක්කා. ඒ මාර්ගය අරිෂ්ඨාංගික මාර්ගය සම්මා දිට්ඨි සම්මා වාචා සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. මෙන්න මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ මේ ධර්මය දේශනාව පැහැදිලි කරා. එදා භික්ෂුන් වහන්සේලාට ඉතින් භික්ෂුන් වහන්සේලා බොහොම සතුටින් ඒ ධර්මපරයය බාරගත්තා. ධර්ම දේශනාව අවසන් කරනවා. සෑම දිනකටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. සෑම දිනකටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං